ආයුබෝවන් හිරු නවබසින අධිරාජ්‍යයේ ශ්‍රී ලාංකීය කැඩපත සිලොන් නිරෝධව වෙතගෙන එන කාලින වශයෙන් වැදගත් වන්නා වූ තොරතුරු පිළිබඳව කතා බහ කරන වැඩසටහන ද ෆෝකස් සමගයි අපි නැවතත් ඔබ වුණ ගැහෙන්නේ. අපි මේ වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වෙනවා විවිධ වූ සම්ප්‍රදායයන් කඩවා ගන්නට විවිධ වෘත්තිකයන් විවිධ සමාජ ක්‍රියාකාරීන් සහ විවිධ තරාතිරමේ පුද්ගලයන් එකතු කරමින් කාලින වශයෙන් වැදගත් වන්නා වූ තොරතුරු පිළිබඳව සමාජ කතිකාවක් ගොඩනගන්නටයි අපි මේ වැඩසටහන ඔස්සේ සූදානම් වෙන්නේ. ඉතින් රැඳෙන්න අද අපි සමග කාලින වශයෙන් වැදගත් වන්නා වූ තොරතුරු කතා බහ කරන්නට සමාජ කතාව ද ෆෝකස්. ඉතින් ඔබ දන්නවා මේ දිනවල ද ෆෝකස් වැඩසටහනේ අපේ අවධානය යොමු වී තිබෙන්නේ වර්තමානයේ මහා බ්‍රිතාන්‍ය තුල COVID-19 සහ ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති විවිධ වූ කාරණා පිළිබඳව. ඉතින් ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේදී අපි එකතු කරගත්තා සොලිසිටර් රොහන් දියල්විස් මහතාව බ්‍රිතාන්‍ය තුල නීතිමය තත්ත්වයන් සහ ඒ ආශ්‍රිත වූ තවත් විවිධ කාරණා පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් මේ කතාවේ දිගුවක් හැටියට තමයි තවත් සම්පත්දායකෙක් අද අපි එකතු කරගන්නේ මේ සමාජ කතිකාව ඉදිරියට ගෙන යන. ඔහු මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා වෘත්තීය වේදිකගේ සංසදයේ හිටපු ගරු මහලේකම්වරයා වගේම වර්තමානයේ බ්‍රිතාන්‍යයේ IET ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ ගරු ලේකම්වරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම University of South Wales විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වන ආචාර්ය ලෙෂාන් උග්ගල්ල මහතා අද දවසේදී ෆෝකස් වැඩසටහන සමගින් අපත් සමග එකතු වන්නේ. ඉතින් බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා මේ සාකච්ඡාව සඳහා. ආයුබෝවන් ලෙෂාන් මහත්මයා. ආයුබෝවන් ගයන්. ඉතින් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම විශ්වවිද්‍යාල නැවත ආරම්භ වෙලා විශ්වවිද්‍යාල කටයුතු ක්‍රියාත්මක වන වෙලාවක එහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වශයෙන් ඔබතුමන් අපි දන්නවා කොයිතරම් කාර්යබහුලද කියලා. එවන් තත්වයකදී වුණත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමන්ගේ සමාජ වගකීම ඉටු කරන්නට සිලොන් මිර සමගින් එකතු වෙමින් මේ පණිවිඩය අපේ සමාජයේ වෙත ගෙන යන්නට ඔබතුමන් අපත් සමගින් එකතු වීම පිළිබඳව අපි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ඒ සමගින් මේ කතා බහ ආරම්භ කරන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා බ්‍රිතාන්‍ය කියන්නේ ලෝකයේ දසදෙසින් සිසුන් ඇදී එන තැනක් විශ්වවිද්‍යාලය සහ විවිධ වූ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ නිසා බ්‍රිතාන්‍ය තුළ අධ්‍යාපනය කියන කාරණේ ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවෙන් බොහෝ සිසුන් නිරන්තරයෙන් ඇදී එනවා බ්‍රිතාන්‍යයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන්. ඉතින් ලෙෂාන් උග්ගල්ල මහතා අපි දැනගන්නට කැමතියි මේ මොහොත වෙද්දී මේ COVID-19 සහ විශ්වවිද්‍යාල පද්ධතිය මේ කටයුතු කොහොමද කළමනාකරණය කරමින් තිබෙන්නේ, මොන වගේ තත්ත්වයක්ද විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙන්නේ? ඔව්ගයන් විශේෂයෙන් අපි දැන් තත්ත්වයට එන්න මත්තෙන් අපි ටිකක් බලමු මොකක්ද ඇත්තටම අපිට උනේ මේ කොවිඩ් ප්‍රශ්නය ඇතිවීමත් සමගම. ඉතින් ගයන් දන්නවා මම හිතන ගයන් මීට ඉහත වැඩසටහනෙත් සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන්. මොකද බ්‍රිතාන්‍යයේ කොවිඩ් වල උපරිම පළවෙනි වේව් එකේ උපරිමය අපිට අත්විඳින්න උනේ පෙබරවාරි මාසයේ අවසානයේ එහෙමත් නැත්නම් මාර්තු අප්‍රේල් කියන මාසවල. ඉතින් පෙබරවාරි මාසයේ අන්තිම එහෙමත් නැත්නම් මාර්තු මාසයේ මැද කාලය පමණ වෙනකල් අපේ අධ්‍යාපන කටයුතු ඒ විශ්වවිද්‍යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා. යුරෝපය ඇතුළත යම් ප්‍රශ්න ඇති වුණත් මහා බ්‍රිතාන්‍යයේ කටයුතු අපි සාමාන්‍ය පරිදි මාර්තු මාසයේ මැද වගේ වෙනකල් අපි සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන ගියා. ඉතින් ඊට පස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ ඊට අදාළ ආයතන වලින් තීරණයක් ගත්තා මේ වැඩි වෙන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සහ මිය යන ප්‍රමාණය වැඩිවීම නිසා ඔවුන් තීරණයක් ගත්තා හැකිතාක් ඒ දේශන සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ඔන්ලයින් ප්ලට්ෆෝර්ම් එකකට එහෙමත් නැත්නම් දුරස්ථභාවයෙන් යුතුව පවත්වාගෙන යා හැකි පරිදි කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවද සහ ඒ සඳහා අනුගත විය යුතුයි කියන තීරණය ඒ මොහොතේදී ගත්තා. ඒ තීරණය ගැනීමත් සමගම ආචාර්ය මණ්ඩල වේවා සිසුන් සහ ඒ අනුබද්ධිතව කටයුතු කරන සියලුම දෙනාට සතියක පමණ කාලයක් ලබා දුන්නා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පරිගණක ඒ අදාළ පරිගණක ලබාගෙන ඒ සඳහා සූදානම් වෙන්න. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල රැඳී සිටපු සිසුන්ට ඔවුන්ගේ ගම්බිම්බ බලා නැත්නම් තමන්ගේ මවුරටට යාමට ඒ වගේ සඳහා සතියක පමණ කාලයක් ලබා දුන්නා මේ සඳහා සූදානම් වෙන්න. ඉන් පසුව ගයන් මං කිව්වා වගේ ඒ අදාළ සකස් කරන ලද ප්‍රතිපත්තීන් සහ ඒ මාර්ග උපදේශන එහෙමත් නැත්නම් ගයිඩ්ලයින් සහ පොලිසිස් අනුව තීරණයක් ගත්තා යම් කිසි දේශන ප්‍රමාණයක් පූර්ණ කාලීනව හෝ ප්‍රතිශතයක් විදිහට ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ එහෙමත් නැත්නම් ඔන්ලයින් නැත්නම් රෙකෝඩඩ් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නටත් සුසුන්ව සහභාගී කරගන්නත්
අත්‍යවශ්‍යම පාඨමාලාවන් සඳහා ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් ගයන් හෙද පාඨමාලාව වෙන්න පුළුවන්. එතකොට ඔවුන් ඉතාමත් අත්‍යවශ්‍ය වූ කාල සීමාවක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදිය යුතුයි. ඉතින් ඒ සඳහා ඔවුන් අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයට පැමිණීම සිදු කර යුතුව තිබුණා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් ඒ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඒ අදාළ සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඔවුන්ට ඒ කටයුතු අතපසු වීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ කාරණා සියල්ලම විශ්වවිද්‍යාලය රෙගියුලේට් කරන ආයතන විසින් එහෙම නැත්නම් පාලනය කරන ආයතන රජයේ ආයතන වේවා පෞද්ගලික ආයතන වේවා ඒ හඳුන්වා දෙන ලද ක්‍රමයන් තුල කටයුතු කරන්න ආරම්භ වුණා. ඉතින් තවත් උදාහරණයක් තමයි ඉංජිනේරු පාඨමාලාවන් පැත්තෙන් ගන්නවා නම් උදාහරණයක් විදිහට ගුවන් යාන තාක්ෂණ පාඨමාලාව. ඉතින් ඔවුන්ටත් ඒ අදාළ සහතික එහෙම නැත්නම් සර්ටිෆිකේෂන් ලබා ගැනීම සඳහා ඔවුන්ට අදාළ වන්නා වූ පැය ප්‍රමාණයක් ඔවුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල අනිවාර්යෙන් යෙදිය යුතුයි. ඉතින් ඒ සඳහාත් ඔවුන් අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුව තිබුණා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වන්නා වූ පසුබිම එහෙමත් නැත්නම් පහසුකම් සැලසීමට විශ්වවිද්‍යාල පද්ධතිය එහෙමත් නැත්නම් ඊට අදාළ ආයතන කටයුතු කරා. ඉතින් ගයන් එහෙම බලනකොට ඇත්ත අපිට යම්කිසි පසුබෑමකට ලක් වෙන්න වුණා. පසුබෑමකට කියනවට වඩා යම්කිසි අපි වැඩ කරගෙන ආපු ක්‍රමවේදය යම් තාක් දුරකට වෙනස් කරගන්න සිද්ධ වුණා. නමුත් ඒක කිසිසේත්ම අපි සාමාන්‍ය කාල සීමාවන් තුල කරගෙන යන දේවල් වලට බාධාවක් නොවන පරිදි උදාහරණයක් විදිහට සිසුන්ගේ නිබන්ධන විශ්වවිද්‍යාලයට ලබා දීම. එහෙම නැත්නම් අසයින්මන්ට් සබ්මිට් කිරීම, තීසිස් සබ්මිට් කිරීම ඒ අදාළ කාල සීමාවන් වලදී සිද්ධ වුණා. ඒ වගේම වර්ෂ අවසානයේ පවත්වන ලබන විභාග එහෙම නැත්නම් එක්සැමිනේෂන්ස් ඒ ආකාරයෙන්ම පැවැත්වුණා. අපි විභාග පැවැත් වූ ක්‍රමවේදයේ යම් වෙනස්කම් තිබුණා. මොකද සමහර විට ඔන්ලයින් පැවැත්වුණා. සමහර වෙලාවට ලබා දෙන කාල සීමාව සාමාන්‍යයෙන් පැය 2ක 3ක ලබා දෙන විභාග කාල සීමාව ඊට වඩා වැඩි කාලයක් ලබා දුන්නා. මොකද සමහර සිසුන් පිටරටවල් වල සිට ඒ විභාග සඳහා සහභාගී වුණා. එතකොට ඔබ බලනකොට කාල සීමාවන් මෙහි උදේ 9 වෙනකොට වෙනත් රටක පාන්දර 2 3 වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හැමදේම සැලකිල්ලට ගනිමින් විභාග සඳහා ලබා දුන් කාල සීමාව යම්කිසි සකස් කිරීමකට අපි භාජනය කරා. ඉතින් ඒ හැමදේම කරලා සාමාන්‍යයෙන් ගයන් අපි හැමෝම දන්න කාරණයක් තමයි මෙහි උපාධි ප්‍රදානෝත්සව සාමාන්‍යයෙන් එහෙම නැත්නම් වසන්ත ඍතුවේදී පැවැත්වෙනවා. අපි සාමාන්‍යයෙන් කටයුතු කරගෙන ගියා. දැන් උදාහරණයක් විදිහට උපාධි ප්‍රදානෝත්සව නොපැවැත්ුණත් නමුත් ඔවුන්ට ඒ අදාළ සහතික ඒ අදාළ ලබාගත් ලකුණු ප්‍රමාණය සඳහා අදාළ වන්නා වූ ලියකියවිලි ඒ අදාළ කාලයේදීම ඔවුන්ට ලබා දුන්නා. උදාහරණයක් විදිහට අපි දන්නවා ඒ අධ්‍යාපන කටයුතු නිමා කරපු සිසුන් ඔවුන් අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසුව ඔවුන්ගේ රැකියාව සඳහා යොමු වෙලා ඒ රැකියාවත් මීට මාස කිහිපයකදී ඔවුන් ආරම්භ කරා ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක තමයි අපිට උනේ ගයන් ගිය අවුරුද්දේ අධ්‍යාපන වර්ෂය එහෙම නැත්නම් 2019 2020 අධ්‍යාපන වර්ෂයේ උනේ එහෙම. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි ගයන් අපි දැන් 2020 2021 අධ්‍යාපන වර්ෂයේ මේ සැප්තැම්බරයේ පටන් ගත්තා. ඉතින් එහිදී ගයන් අපිට ඒ වෙනකොට මාස 6ක වගේ හොඳ අත්දැකීම් ප්‍රමාණයක් අපිට තියෙනවා. මේ අලුත් ක්‍රමවේදය වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියන දේවල් පිළිබඳ අපිට හොඳ අවබෝධයක් මේ වෙන විට තියෙනවා. ඉතින් ඒ අවබෝධය උදව් කරගෙන විශ්වවිද්‍යාල සහ ඒ අදාළ පද්ධතීන් තුලින් නව ගයිඩ්ලයින්ස් එහෙමත් නැත්නම් ක්‍රමවේදයන් policies ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව අනුගත වෙමින් ඉතාමත්ම සාර්ථකව ඒ අධ්‍යාපන පාඨමාලා පටන් ගත යුතු කාලයේදී අපි ඒ කටයුතු පටන් අරගෙන දැන් සති 6ක් 7ක් 8ක් කාලයක් පසු කරමින් ඉන්නවා. ඉතින් මෙහිදී විශේෂයෙන් කියන්න ඕනේ ගයන් බොහෝමයක්ම විශ්වවිද්‍යාලය අලුත් blended learning කියන ක්‍රමවේදය තුලින් එහෙම නැත්නම් මිශ්‍ර ඩිලිවරි ක්‍රමයක්. එතකොට යම්කිසි ප්‍රතිශතයක් දේශන ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔන්ලයින් ක්‍රමය තුලින් සිසුන් වෙත ලබා දෙන අතර යම්කිසි ප්‍රතිශතයක් ඔවුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ ඒ අදාළ ක්‍රමවේදයන් දුරස්ථභාවය මේන්ටේන් කිරීම තුලින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිපාදන සහ පහසුකම් මේ වෙලාවේදී සම්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ කටයුතු සාර්ථකව මේ මොහොත වෙන විට සිදු වීගෙන යනවා කියන එක තමයි ගයන් කියන්න තියෙන්නේ. හොඳයි, බොහොම හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා වර්තමාන තත්ත්වය පිළිබඳව. ඒ වගේම ලෙෂන් මහත්මයා අප දැනගන්නට කැමතියි බ්‍රිතාන්‍ය තුල අධීර දෙකකදී වසරක් තුල අධීර දෙකකදී සිසුන් බඳවා ගැනීම සිදු කෙරෙනවා පෙබරවාරි මාසයේ සහ සැප්තැම්බර් මාසයේ. ඉතින් 2019 වසරේදී සැප්තැම්බර් මාසයේ පැමිණි සිසුන් සහ 2020 වසරේදී
පෙබරවාරි සහ සැප්තැම්බර් මාසවල පැමිණි සිසුන් මේ COVID-19 ක්‍රියාත්මක වුණ කාලේ මේ රටට පැමිණි සිසුන් මං හිතන්නේ ප්‍රථම වරට බ්‍රිතාන්‍යයට ආපු සිසුන් මේ අතර ඉන්නට පුළුවන්. ඉතින් මේ පැමිණි සිසුන්ට මේ COVID-19 බ්‍රිතාන්‍යයේ මේ තත්ත්වයත් එක්ක ඇති වෙන බලපෑම මොනවා වගේද? හොඳ ප්‍රශ්නයක් ගන්න. ඇත්තටම අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තාම දැන් අපි මේ COVID වලට ඉස්සලා අපි ගත්තත් ගෑන් සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳන් වෙන ඕනෑම රටකට අධ්‍යාපනය සඳහා පිටත් වෙනවා කියන කාරණය තුලම ඊටාම ව්‍යාකූල තත්ත්වයක් ඒ වගේම අපහසුතාවයක් තියෙනවා. මොකද ඒක සාමාන්‍යයෙන් නෙවෙයි බොහෝ විට මේ සිසුන් පළවෙනි වතාවට වෙන්න පුළුවන් Tamanගේ පවුල් වලින් එහෙම නැත්නම් මව් රටෙන් පිටත් වෙන්නේ වෙන රටක් සඳහා ඒ අධ්‍යාපන කටයුතු කරන්න. ඉතින් කොවිඩ් තිබ්බත් නැතත් ඒක ලොකු අභියෝගයක් බොහෝ අමාරු කාලයක් වෙනවා පවුල්වල අයට සහ ඒ වගේම මෙහි අධ්‍යාපනය සඳහා වෙන ඕනත්ම රටකට පිටත් වෙන සිසුන්ට. ඉතින් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගයන් සැප්තැම්බර් මාසයේ 2019 සැප්තැම්බර් මාසයේ මහා බ්‍රිතාන්‍යයට පැමිණි සිසුන්ට ඔවුන්ට මෙහි පවතින ක්‍රමවේදයට එහෙමත් නැත්නම් මෙහි සිස්ටම් එකට හුරු වෙන්න ඊට අමතරව මෙහි ඉන්න විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වෙන්න පුළුවන් ඊට අදාළ කාර්ය මණ්ඩලය හඳුනා ගන්න ඔවුන් එක්ක මුහු වෙන්න මේ ක්‍රමවේදයට අනුගත වෙන්න මේ අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට ඔවුන්ට මාස 5ක වගේ කාලයක් ලැබුණා. ඉතින් ඒ හින්දා ඔවුන්ට කොවිඩ් කියන ප්‍රශ්නය වැඩි දැනුන්නේ නැහැ කියනවා නෙමෙයි උන්ට දැනුණා උන්ට ඒ අදාළව ප්‍රශ්න ඇති වුණා. නමුත් ඒ අදාළ ප්‍රශ්න උන්ට ඇති වුණේ අනිත් හැමෝටම සාපේක්ෂව ලැබෙන ප්‍රමාණය. මොකද උන් ඒ වෙන විට හොඳට මේ ක්‍රමවේදයට අනුගත වෙලා තිබුණා. නමුත් ප්‍රශ්නේ උනේ ගයන් මේ අවුරුද්දේ එහෙම නැත්නම් 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ආපු සිසුන්ට. මොකද ඔවුන් පෙබරවාරි මැද අන්තිම වගේ කාල සීමාවන් වලදී මහා බ්‍රිතාන්‍යයට ආවා. එනවත් එක්කම මේ රජය ගයන්ට මතක ඇති අපි පහුගිය වැඩසටහනේදී කතා කරා විවිධ රාජ්‍යයන් විසින් විවිධ ක්‍රමවේද සහ විවිධ නීතිමාලා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඊට සාපේක්ෂව විවිධ ඒ රජයන් විසින් ගනු ලැබූ තීරණ හා නීතිමාලාවන් තුලින් සමහර සිසුන් පැමිණ සතියෙන් ඔවුන්ට ෆුල් ලොක්ඩවුන් එකකට යන්න වුණා. සමහර සිසුන් පැමිණෙනකොටම ලොක්ඩවුන් එකක් තිබුණා. ඉතින් ඒ හින්දා එනකොටම ඔවුන්ට අර වෙනදා සිසුන්ට ලැබෙන අවස්ථාව එහෙමත් නැත්නම් මේ ක්‍රමවේදයට හුරු වීම පුද්ගලයන් හඳුනා ගැනීම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ඒ අදාළ කාර්ය මණ්ඩලයන් හමු වීමට සාමාන්‍යයෙන් ලැබෙන අවස්ථාව ඔවුන්ට ලැබුණේ නැහැ. ඉතින් ඒකම ඔවුන්ට විශාල අභියෝගයක් වුණා. ඔවුන් ලංකාවේ සිට මහා බ්‍රිතාන්‍යයට පැමිණුණා. පැමිණීමෙන් පසු ඔවුන් අර කිසිම කෙනෙක් අඳුරන්නේ කරන්නේ දන්නෙත් නෑ සහ උන්ට ඒ එක පාට මෙහි සාමාන්‍ය ජනතාවට හඳුන්වා දුන්නේ ඒ ක්‍රමවේදයන්ට ඔවුන්ට ඉතාමත්ම කෙටි කාලෙකින් අනුගත වෙන්න සිද්ධ වුණා. ඉතින් එයිදී ඔවුන්ට විශාල අභියෝගයක් ඇති වුණා. නමුත් ඒ අභියෝගයන් මනාව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයන් විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් හඳුනාගත්තා. ඒ සඳහා ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ඔවුන් ගත්තා. හැබැයි මෙතනදී අපි මතක් කරන්න ඕන කාරණයක් තමයි ගයන් මේ වෙන දේවල් අපි හැමෝටම අලුත්. විශ්වවිද්‍යාලයට අලුත්, රජයන්ට අලුත්, ආචාර්ය මණ්ඩලයේ විදිහට අපිට අලුත් අත්දැකීමක්. ඉතින් එතනදී හැමෝටම මේක වුණේ හරි කෙටි කාලයක් තුල. ඉතින් ඒ සඳහා සූදානම් වීමට අපි හැමෝටම ලැබුණේ ඉතාමත්ම පොඩි කාලයක්. නමුත් ඒ කාලය තුළ ඒ අවශ්‍යතාවයන් හඳුනාගෙන කර හැකි උපරීමය කරන්න උදාහරණයක් විදිහට ගත්තොත් ගෑන් මෙහි හැම විශ්වවිද්‍යාලයකම පවතිනවා ඊට අදාළ වූ අන්තර්ජාතික සිසුන් රැක බලා ගැනීම සහ උන්ට අදාළ කටයුතු කිරීම සඳහා වූ වෙන වූ කාර්යාංශයක්. එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ඔෆිස් එක, ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඔෆිස් එක තිබෙනවා උන් රැක බලා ගන්න. ඉතින් ඒ වගේම අපේ ලෝකල් කමියුනිටිස්, ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජනතාව ප්‍රදේශයන් මේ මං කියන කාරණා ගයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්නට පුළුවන්. නමුත් මම මේ කියන්නේ සමස්තයක් විදිහට ශ්‍රී ලාංකික ප්‍රජාව එකතු වෙලා අලුතෙන් ආපු ළමයි සිසුන්ට යම්කිසි උදව්වක් කරන්න ඕනේද ඔවුන්ගේ ඇකමඩේෂන් එහෙමත් නැත්නම් නේවාසික ආහාර පහසුකම් වේවා, ඔවුන්ට ආහාර පාන. මොකද ගයන් ප්‍රශ්නේ වුණේ ඔවුන් ආවා ඔවුන්ට මෙහි සිස්ටම් එක නැත්තම් ක්‍රමවේදය නොදැනීම තුළ ඔවුන් දන්නේ උදව් ඉල්ලන්නේ කාගෙන්ද කියන ප්‍රශ්නය පවා උන්ට ඇති වුණා. මොකද උන්ට ඒ මුහුවීම කර ගැනීම සඳහා උන්ට කාලයක් ලැබුණ නෑ ගයන්. ඉතින් ඒක තමයි වෙච්ච විශාලතම ප්‍රශ්නය. නමුත් මං නැවතවතාවක් පෙර කිව්වා වගේ විශ්වවිද්‍යාලයන්, ඒ අදාළ ආයතනයන්, එහෙමත් නැත්නම් ලෝකල් ශ්‍රී ලංකන් කමියුනිටිස් සහ රජයන් විසින් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න
ඕනේ සමහර සිසුන්ට ප්‍රශ්න ඇති වුණා. උදාහරණයක් විදිහට ගයන් අපි දන්නවා අපි ලංකාවෙන් පිටත් වෙනකොට ඒ අදාළ පාඨමාලාවේ ගෙවීම් වලින් සමහර අවස්ථාවන් වලදී අපි කොටසක් ගෙවීමක් තමයි ලංකාවේදී කරන්නේ. ඉතුරු කොටස මහා බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු කොටස් වශයෙන් ගෙවීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් උදාහරණයක් විදිහට මේ කාලය වෙනකොට ගයන් මතක ඇති ලංකාව ෆුල් ලොක්ඩවුන් එහෙමත් නැත්නම් පූර්ණ කාලීන ලොක්ඩවුන් මෝඩ් එකක හිටිය ඇඳිරි නීතියක් පැවතුණා. ඉතින් සිසුන්ගේ දෙමාපියෝ හෝ භාරකාරයන්ට ඒ ගෙවීම් ලංකාවේ සිට කරන ගෙවීම් කරන්නට හැකියාවක් උනේ නැහැ. ඉතින් ඒ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ විශ්වවිද්‍යාල ඒ කාරණාව හොඳින් තේරුම් ගත්තා. ඔවුන්ට ඒ ගෙවීම් කරන්න වැඩි කාල සීමාවක් ලබා දුන්නා. එහෙමත් නැත්නම් මේ මාසිකව ගෙවන්න තියෙන වාරිකයන් අඩු කරා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සමහර වෙලාවල් වලට ඔවුන්ට රාජ්‍ය මට්ටමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔවුන්ට ඒ ශ්‍රී ලංකා රජයේ නැත්නම් එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ නීත්‍යානුකූල දැනුම් දීමක් ඒ විශ්වවිද්‍යාලවල අදාළ පාලන අධිකාරියට එහෙමත් නැත්නම් වයිස් චාන්සලර් එහෙමත් නැත්නම් උපකුලපතීන් කුලපතීන්ට දන්වන්න පවා සමහර ආයතන මැදිහත් වුණා. ඒ වගේම අපි ලෝකල් කමියුනිටිස් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගහන් ශ්‍රී ලාංකික මෙහි ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව එකතු වෙලා සිසුන්ට අවශ්‍ය කරන උපදෙස් ඔවුන් ගැන රැකබලා ගැනීම කරන පුළුවන් තරම් උත්සාහයක් දරුවා. මම කියන්නේ ඒක 100% අපිට කරන්න පුළුවන් වුණා කියලා. නමුත් මතක ඇති ගයන් හැමෝටම ඒක ඉතා අමාරු කාලයක් වුණා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න ඕන උපුල්ලීනගේ මහත්මයා මම දන්නවා හොඳ ආකාරම ඔහුත් ඉතාම වෙසක් ගත්තා. පුළුවන් තරම් මේ ශ්‍රී ලාංකික සිසුන් එකතු කරගෙන උන් ගැන සොයා බලීමේ කටයුතු කරන්න. ඉතින් ඒ වගේ බොහෝ පුද්ගලයන් බොහෝ ආයතන එකතු වෙලා ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම අපි හොඳටම දන්නවා ගයන් සමහර විශ්වවිද්‍යාල මම පෙර පරිදි කිව්වා වගේ විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයන් පිට රටවල් වලින් පැමිණි එහෙම නැත්නම් ජාත්‍යන්තර සිසුන් වෙත ආහාර ගෙනීම දීලා සතිය ගානේ ඒ ඔවුන්ව රැක බලා ගැනීමේ කටයුතු ඔවුන්ට අවශ්‍ය කරන පරිගණක ලබා දෙන්න අවශ්‍ය නම් පරිගණක ලබා දීමේ කටයුතු ඒ වගේ බොහෝ දේවල් සිද්ධ වුණා. නමුත් මම කියන්නේ ඒ තුලින් මේ ප්‍රශ්න 100% විසඳුණා කියලා. නමුත් ඒ හැමෝගෙම උත්සාහය වුණේ මේ තියෙන ප්‍රශ්නය පුළුවන් තරම් අඩු කරලා ඔවුන්ට ඔවුන්ට මුණ පාන්නට සිදු වුණ අපහසුතාවයන් අවම කරගන්න බොහෝ දේවල් සිදු වුණා. ඉතින් නමුත් ඒ පෙබරවාරි මාසයේදී ගයන් නමුත් අපි සැප්තැම්බර් ඉන්ටේක් එක එහෙම නැත්නම් සැප්තැම්බරේ අදාළ පාඨමාලාව සඳහා ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තරයෙන් සිසුන් පැමිණෙන අවස්ථාවන් වලදී අපිට මම පෙර පරිදි අපිට මාස 6ක 7ක අපිට කාල සීමාවක් ලැබී තිබුණා මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගන්න. ඉතින් ඒ සිසුන්ට අර පෙබරවාරි වල පැමිණි සිසුන්ට උනා වගේ එහෙම දුෂ්කරතාවලට මුහුණ පාන්න සිද්ධ වුණේ නැහැ. මොකද ඒ වන විට ඒ අදාළ ක්‍රමවේදයන් ස්ථාපිත කරලා තිබුණා. එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ට් කරලා තිබුණා. උදාහරණයක් විදිහට කියනවා නම් ගයන් සමහර පෙබරවාරි මාසයේ මහා බ්‍රිතාන්‍යයට පැමිණි සිසුන් මාස කිහිපයකට පසුව තීරණය කරා ඔවුන් නැවතත් මව්බිමට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට යනවා කියලා. මොකද අපි ඉස්සෙල්ලා කිව්වා වගේ බොහෝ පාඨමාලා තීරණය කරා 100% ඔවුන්ගේ දේශන ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පවත්වන්න. ඉතින් එහිදීත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම ඇතුව ඔවුන්ට ඒ විශේෂයෙන් සූදානම් කරන ලද ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවට නැවතත් යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේ ගයන් සාරාංශයක් විදිහට කියනවා නම් ආපු සිසුන්ට යම්තාක් දුෂ්කරතාවලට ඇත්ත මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒ අදාළ හැම ආයතනයක්ම මෙහි බ්‍රිතාන්‍ය ආයතන සහ ඒ ශ්‍රී ලාංකික ප්‍රජාව එකතු වෙලා අපි පුළුවන් තරම් උත්සාහ කරා ඒ දුෂ්කරතා පුළුවන් තරම් අවම කරන්න. ඉතින් අපි විශ්වාස කරනවා අපි යන්තාක් දුරකට ඒ දුෂ්කරතා අවම කරා කියලා. නමුත් සැප්තැම්බරේ පැමිණි සිසුන්ට අර පෙබරවාරි පැමිණි සිසුන් තරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. මොකද ඒ වෙන විට අපි ඒ අදාළ ක්‍රියාමාර්ග සහ ඒ අදාළ ක්‍රමවේදයන් ස්ථාපිත කර තිබුණු නිසා. ඔබ එක්ව සිටින්නේ සිලොන් මිරෝ බොයිතගෙන එන ද ෆෝකස් වැඩසටහන සමගයි අපි කතා බහ කරමින් සිටින්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලෙෂාන් උග්ගල්ල මහතා සමගයි වර්තමානයේ බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ ඒ ආශ්‍රිත තොරතුරු පිළිබඳව. ඉතින් අපි ලෙෂාන් මහත්මයා අපි දැනගන්නට කැමති තවත් කාරණයක් විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ ඉඳලා එන ශිෂ්‍යයෙක් නම් මෙහි බ්‍රිතාන්‍ය තුල විශාල වීදමක් දරන්නට වෙනවා අධ්‍යාපන කටයුතු සඳහා. මේ සඳහා යම් අස්වැසිල්ලක් තමයි part time job එකක් මේ බ්‍රිතාන්‍යය හොයාගෙන කරන එක. ඉතින් මේ COVID-19 තත්ත්වයක් සමගින් මේ part time job එකක් හොයාගැනීමේ හැකියාව තිබෙනවද ඇත්තටම ශිෂ්‍යයෙකුට?
ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ගයන් මොකද ඉතාමත්ම වැදගත් සහ ඉතාමත්ම දැඩි ලෙස බලපාන කාරණාවක් තමයි මේ පාර්ට් ටයිම් රැකියා අවස්ථාවන් සහ පාර්ට් ටයිම් එකක් රැකියාවක් හොයාගන්න කොච්චර ලේසිද කියන කාරණාව. අපි කොවිඩ් ආශ්‍රිත වටාපිටාව කතා කරන්න මත්තෙන් ගයන් අපි බලමු මේ කොවිඩ් වලට පෙර මහා බ්‍රිතාන්‍යයේ කොහොමද පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න ලේසි වුණාද අමාරු වුණාද කියන කාරණය. ඉතින් ගයන් අපි මුලින් කතා කරා වගේ මේ පාර්ට් ටයිම් රැකියාවල අවේලබිලිටි එක එහෙම නැත්නම් කොච්චර රැකියා ප්‍රමාණයක් තියෙනවද කියන කාරණාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුණා වෙන්න පුළුවන්. මොකද ඒ ප්‍රදේශයේ ඉන්න ජනගහනය අනුව එහෙමත් නැත්නම් මේ ප්‍රදේශයේ පවත්නා වූ සේවාවන් වල ආකාරය අනුව මේ රැකියා කොච්චර ප්‍රමාණයක් තිබ්බද කියන කාරණාව පදනම් වී තිබුණා. ඉතින් එහෙම වුණත් ගයන් ඒක ලේසි කාරණාවක් වුණේ නැහැ. ටිකක් මහන්සි වෙන්න වුණා. ටිකක් කැපකිරීමක් කරන්න වුණා හැම දිනකටම ඒ සඳහා අවශ්‍ය කරන පාර්ට් ටයිම් රැකියාවක් හොයාගන්න. ඉතින් අපි පහුගිය වසර කීපය තුල බැලුවොත් එහෙම ගයන් පැමිණි හැම සිසුවෙක් වගේම ඔවුන්ට සැබෑ අවශ්‍යතාවයක් තිබුණා නම් පාර්ට් ටයිම් රැකියාවක් සොයා ගන්නට අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා හැම කෙනාටම පුළුවන් වුණා ඒ අවශ්‍ය රැකියාවක් හොයාගෙන අධ්‍යාපන කටයුතු කරන ගමන් ඒ රැකියාවේ කටයුතුත් කරගෙන යන්න. ඉතින් අපි මේ කොවිඩ් එක ඇති වුණ ප්‍රශ්නය ගයන් ඇත්ත අපි පුවත්පත් වලින් එහෙමත් නැත්නම් ප්‍රවෘත්තීන් වලින් දැක්ක ආර්ථිකය කඩා වැටිලා බොහෝ පිරිසකට රැකියාව නැති වෙනවා කියන පණිවිඩය ඒක බ්‍රිතාන්‍යයට පමණක් නෙමෙයි ඒක මුළු ලෝකෙටම පොදු උසාදකයක්. ඉතින් ඇත්ත ගයන් ඒ මොහොතේදී ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මේ පාර්ට් ටයිම් ඔපචුනිටිස් සම්බන්ධවත් මේ කාරණාව බලපානවද කියන එක. එතකොට ගයන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි රෙස්ටොරන්ට්ස් එහෙම නැත්නම් ආපනශාලා චේන්ස් එහෙමත් නැත්නම් ජාලා පිටින් මේ කාලය තුලදී බිඳ වැටුණා. මොකද ඒ හඳුන්වා දෙන ලද නීති රෙගුලාසීන් අනුව එහෙමත් නැත්නම් ඒ හඳුන්වා දෙන ලද සෞඛ්‍ය කාරණා මත උන්ට ඒ ආපනශාලා එහෙමත් නැත්නම් රෙස්ටොරන්ට්ස් ඒ පවත්වාගෙන ගිය පරිදි පවත්වාගෙන යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒ ආශ්‍රිතව තිබූ මේ පාර්ට් ටයිම් ඔපචුනිටිස් බොහෝ ප්‍රමාණයක් ඒ කාරණාව නිසා නැති වෙලා ගියා. නමුත් ඒ එක්කම අපි සමාජයේ විදිහට අපි ජීවත් වෙන විදිහ වෙනස් වුණා ගයන්. රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා නැත්නම් ආපනශාලාවකට ගිහිල්ලා ආහාර ගන්නවා වෙනුවට අපි හැමෝම පුරුදු වුණා ගෙදරට කෑම ගෙන්වා ගන්න. එහෙම නැත්නම් ඩිලිවර් කරගන්න. එතකොට අර අවස්ථා ප්‍රමාණය නැති වෙනකොට ගයන් තවත් විශේෂයක රැකියා අවස්ථා උත්පාදනය වෙන්න පටන් ගත්තා. මම ඒ කාරණාවෙන් කියන්නේ නැති වෙච්ච 100%ක්ම මේ තුලින් හම්බුණා කියන එක. නමුත් මම කියන්නේ යම්කිසි සෙක්ටර් එකක් කඩා වැටෙනකොට යම්කිසි රැකියා ප්‍රමාණයක් නැති වෙනකොට ඒහා සමානව තව රැකියා ප්‍රමාණයක් බිහි වෙන්නට පටන් ගත්තා. ඒ වගේම අනිත් කාරණේ තමයි ගයන් බොහෝ පිරිස කඩසාප්පු වලට එහෙමත් නැත්නම් shopping centers වලට ගිහිල්ලා බඩු ගන්නවා වෙනුවට උන් පුරුදු වුණා ඔන්ලයින් ක්‍රමයේ මාර්ගයෙන් ගෙදරටම බඩු ගන්නට. ඉතින් ඒ ආශ්‍රිතව ඔන්ලයින් මාකටිං තුල වෙන්න පුළුවන් ඔන්ලයින් ඒ බඩු ඕඩර් කරන ඒවා සකස් කරන ඒවා පැක් කරන ඒ ආශ්‍රිතවත් බොහෝ ප්‍රමාණයක් රැකියා අවස්ථාවන් බිහි වුණා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි බැලුවොත් එහෙම මේ පෙබරවාරි ආපු සිසුන්ට රැකියාව හොයාගන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් සැප්තැම්බරේ ආපු ශ්‍රී ලාංකික සිසුන්ට රැකියාව හොයාගන්න හම්බුණාද කියන කාරණාව ගැන අපි බැලුවොත් දන්නා පරිදි බොහෝමයක් සිසුන්ට ඒ අවස්ථාවන් ඇත්තටම ලැබුණා. හැබැයි මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ ගයන් රැකියාවක් හොයාගන්න පුළුවන්ද රැකියාවක් ලැබෙනවද කියන කාරණය වැඩි ප්‍රතිශතයක් බොහෝ වේට් එකක් රඳා පවතින්නේ තමන් කොපමණ ප්‍රමාණයක් ඒ සඳහා උත්සාහ දරනවද එහෙමත් නැත්නම් කොච්චර ප්‍රමාණයක් ඔබ සැලසුම් සහගතව ඒ සඳහා වේලාව වෙන් කරනවද කියන කාරණාව ඉතාමත්ම වැදගත්. කොපමණ ප්‍රමාණයක් ඒ සඳහා උනන්දුවක් දක්වනවද කියන කාරණය මත රැකියාවක් ලබා ගන්න ලැබෙනවද රැකියාවක් ලැබෙනවද නැද්ද කියන කාරණය රඳා පවතින. අනිවාර්යයෙන්ම ඔබතුමා සඳහන් කළා වගේ ඕනම ජයග්‍රහණයක් පසුපස මේ උනන්දුව මේ කැපවීම තිබෙන්නට අවශ්‍යයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හැම ශිෂ්‍යයෙක් වගේම ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ඔවුන්ගේ උනන්දුව ඒ ආකාරයෙන්ම රඳවා ගනිමින් මේ අභියෝගාත්මක දුෂ්කරතා හමුවේ බොහොම ධෛර්ය සම්පන්නව ඒ කටයුතු සඳහා මුහුණ දෙවි කියලා. ඉතින් ලෙෂන් මහත්මයා ඒ සමගම තවත් කාරණයක් දැනගන්නට අවශ්‍යයි. මේ 2020 වසර අවසානයේට අපි ඇවිල්ලා දැන් 2021 වසර ඔන්න මෙන්න කියලා තියෙන්නේ. 2021 වසරේ එන්න ශිෂ්‍යයන් බලාගෙන ඉන්නවා. දරුවන් වෙවන්න දෙමව්පියන් බලාගෙන ඉන්නවා. ඉතින් බොහොම දෙගිඩියාවෙන් මේ තත්ත්වය උඩද මම හිතන්නේ මේ දරුවෝ මේ දෙමව්පියෝ ඇත්තේ. ඉතින් ඔවුන් වෙනුවෙන් යම් පණිවිඩයක් දෙන්න ඔබතුමාට අපි ආරාධනා කරනවා මේ තත්ත්වය උඩ ශිෂ්‍යෙක් මේ බ්‍රිතාන්‍ය අධ්‍යාපනයට එන්නද එපාද ඔබතුමාගේ අදහස?
ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ගයන්න ඒ වගේම ට්‍රිකි ප්‍රශ්නයක්. ඉතින් මම මේකේදී එන්න දෙපාද කියනවද කියන කාරණයට වඩා ගයන් මං හිතන්නේ අපි බලන්න ඕනේ ඉතාමත්ම පරීක්ෂාකාරීව අපි බලන්න ඕනේ ඒ තීරණය අපි ගත යුතු වන්නේ තම තමන්ගේ පෞද්ගලික වූ අනන්‍ය වූ කාරණාවන් මත. එහෙමත් නැත්නම් personal circumstances මත තමයි මේ තීරණය ගත යුතු වන්නේ ගයන්. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා ගයන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට පුළුවන් 100%ක් මේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමය තුළ කරගෙන යන්න. ඉතින් එහෙම වාතාවරණයක් තියෙද්දී ඇත්තටම එංගලන්තයට පැමිණීම කමක් නැද්ද ආවට කමක් නැද්ද වගේ ප්‍රශ්නයක් ගයන් මේ වෙලාවේ මගෙන් අහන්න. එතකොට ඒකට දෙන්න තියෙන උත්තරය තමයි ගයන් ඒක රඳා පවතින්නේ තමන්ගේ බලාපොරොත්තුව මොකක්ද කියන කාරණාව මත. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගයන් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් ඔහුගේ බලාපොරොත්තුව පවතින්නේ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාව ලබා ගැනීම. එහෙමත් නැත්නම් මේ සුදුසුකම ක්වොලිෆිකේෂන් එක ලබා ගැනීම ඔහුගේ අරමුණ වෙන්න පුළුවන්. ඔහු ලංකාවේ කරගෙන යන රැකියාවේ ඊළඟ ලෙවල් එකට යන්න වෙන්න පුළුවන් මේ අධ්‍යාපන සුදුසුකම ඔහු බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඇත්තටම ලංකාවේ සිට ඒ පාඨමාලාව රැගෙන සර්ටිෆිකේට් එක ක්වොලිෆිකේෂන් එක රිසර්ච් ඔක්කොම ඔන්ලයින් ක්‍රමය හෝ තැපෑල්ලෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබට ඒ කටයුතු ශ්‍රී ලංකාවේ සිටම කරගෙන යාමේ හැකියාව තිබෙනවා. එතකොට තව කෙනෙක්ගේ අරමුණ වෙන්න පුළුවන් මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීම. අපි හැමෝම දන්නවා ගයන් ළඟදී මේ සැප්තැම්බරයේ සිට බ්‍රිතාන්‍ය රජය විසින් නැවත වතාවක් හඳුන්වා දෙනු ලැබුවා ඒ වසර දෙකක තමන්ගේ අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඒ අධ්‍යාපනය පාඨමාලාව මාස 12ක් අවම මාස 12ක පාඨමාලාවක් හැදෑරීමෙන් පසු ඔබ සුදුසුකම් ලබනවා අවුරුදු දෙකක work permit එකක්. එහෙමත් නැත්නම් රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ විශේෂිත වූ වීසා අවසර පත්‍රයක් ලබා ගැනීම ඔබට අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා ලැබෙනවා. නමුත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මම මහා බ්‍රිතාන්‍යයට ගිහිල්ලා මගේ අධ්‍යාපන කටයුතු කරලා අධ්‍යාපන කටයුතු කරන ගමන් මම part time එකක් කරලා ඒ මගේ network එක එහෙමත් නැත්නම් මගේ ජාලය මම හදාගෙන මම අවුරුදු දෙකේ රැකියාවක් කරලා මගේ ජාත්‍යන්තර working experience එහෙමත් නැත්නම් රැකියා පළපුරුද්දක් ලබාගෙන නැවතත් මව් රටට ගිහිල්ලා කටයුතු කරනවා කියලා බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔහුට ගැලපෙන පිළිතුර තමයි එන්න ඇවිල්ලා මහා බ්‍රිතාන්‍යයේ ඒ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා වෙන්න පුළුවන් ඔවුන්ගේ බලාපොරොත්තුව තමයි ඔවුන් මෙහෙ එන්නේ සමහර වෙලාවට අන්ඩර් ග්‍රැජුවේට් කෝස් එකකට වෙන්න පුළුවන්. එතකොට එහි බලාපොරොත්තුව තමයි එම පාඨමාලාව අවසන් කිරීමෙන් පසු පශ්චාත් උපාධියකට යාම. එහෙමත් නැත්නම් MSc PhD ආචාර්ය උපාධියක් ඒ ලෙවල් එකකට යාම වෙන්න පුළුවන්. එතකොට එහිදී බලන්න ඕනේ ඔබ වඩා ඔබට හේතු වන්නේ එහෙමත් නැත්නම් වඩා පහසු වන්නේ ලංකාවේ සිට ඒ පාඨමාලාව හැදෑරීමද එහෙමත් නැත්නම් මහා බ්‍රිතාන්‍යයට පැමිණ. මොකද ඔබ එක අධ්‍යාපන පාඨමාලාවක් හදාරා අවසන් කර ඊළඟ පාඨමාලාව සඳහා යනවා නම් ඔබ මේ රට තුල සිටීම වැදගත් වෙනවා. මොකද එතකොට ඔබ දෙවන පාඨමාලාව සඳහා යනකොට ඔබ මේ රටේ ක්‍රියා කරන ආකාරයට ඔබ පුරුදු වෙලා ඉන්නේ. කියන්නේ ඔබ ඒ සඳහා අනුගත වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඒක ඔබට මහත් වූ පිටුවහලක් වෙනවා මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට. ඉතින් ඊළඟට ඉතාමත්ම වැදගත් කාරණාව තමයි ගයන් අපි බලන්න ඕනේ දැන් මේ අවුරුදු දෙකේ රැකියා වීසා එක එහෙමත් නැත්නම් work permit එක සඳහා ඔබ සුදුස්සෙක් වන්නේ කෙසේද කියන කාරණාව. ඉතින් එතනදී බලන්න ඕනේ ගයන් ලංකාවේ අවුරුදු දෙකක් අධ්‍යාපනය ලැබලා අවුරුද්දක් අධ්‍යාපනය ලැබලා තමන් ඒ සඳහා සුදුසුකම් ලබනවද මේ work permit එකට පමණක් මහා බ්‍රිතාන්‍යයට පැමිණෙන්න සුදුසුකම් ලබනවාද කියන කාරණය ඉතාමත්ම පරිස්සමෙන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද ගයන් මේ මොහොත වන විට දැන් මම කිව්වා වගේ මේ සැප්තැම්බරයේ සිට අධ්‍යාපනය හදාරන පාඨමාලා සඳහා තමයි මේ නීතිය බලපවත්වන්නේ. ඉතින් මේ මොහොත වන විටත් ඒ නීතිය රිවිව් එහෙමත් නැත්නම් ඒ පටිපාටිය සලකා බලමින් පවතින ස්ටේජ් එකක පවතින්නේ නිරන්තරයෙන් ඒක අප්ඩේට් වෙන එහෙමත් නැත්නම් යවත් කාලීන වෙනවා. එතකොට ඔබ බලන්න ඕනේ මම මේ සඳහා සුදුස්සෙක් වන්නට නම් මම ලංකාවේ සිට අධ්‍යාපනය කිරීම බලපානවාද එහෙමත් නැත්නම් මම මහා බ්‍රිතාන්‍යයට පැමිණිය යුතුද මගේ පාඨමාලාව කොපමණ කල් විය යුතුද කියන කාරණා ඉතාමත්ම සැලකිල්ලෙන් සොයා බැලිය යුතු වෙනවා ගයන්. ඉතින් සාරාංශයක් විදිහට ගයන්ගේ උත්තරේ දෙනවා නම් මම කියන්නේ ඒක තමන්ගේ අනන්‍ය වූ කාරණා මත බලපාන එහෙමත් නැත්නම් personal circumstances මත තමා ඉතාමත්ම පරීක්ෂාවෙන් සලකා බලා ගත යුතු තීරණයක් කියන එක තමයි ගයන්.
ඔබ මේ එක්වී සිටින්නේ සිලොන් මිරෝබෝයතගෙන ද ෆෝකස් වැඩසටහන සමගයි. අද දවසේ අපි කතා බහ කරමින් සිටින්නේ යුනිවර්සිටි ඔෆ් සවුත් වේල්ස්හි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වන ආචාර්ය ලෙෂාන් උග්ගල් මහතා සමගයි. වර්තමානයේ බ්‍රිතාන්‍ය තුල විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු අද දවසේ අපි කතා බහ කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වුණා. ඉතින් අද දවසේ යම් කාරණා කතා කරන්නට හැකුණත් අපි දන්නවා මේක විශාල පුළුල් මාතෘකාවක්. අද දවසේ මේ කෙටි කාලය තුල අපිට කතා කරලා නිමා කරන්නට පුළුවන් කාරණයක් නෙවෙයි. නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් සම්පත්දායකයන් කැඳවා ගනිමින් මේ කතාව තවදුරටත් ඉදිරියට ගෙන යන්නට මේ සමාජ කතිකාව ගොඩනගන්නට. ඉතින් මේ කතාව නිමා කරන්නට මත්තෙන් ලෂාන් මහත්මයා දැනගන්නට කැමති බොහෝ දේ කියන්නට ඉදිරිව තියෙද්දී අවසන් කරන්නට අවශ්‍ය වෙන නිසාම අවසාන වශයෙන් එක් වැදගත් පණිවිඩයක් මේ සිසුන් වෙනුවෙන් මේ එන්නට බලාපොරොත්තු වෙන සිසුන් වෙනුවෙන් ඔබතුමාට දෙන්නට කියලා අපි ඉල්ලීමක් කරොත් අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ඔබතුමාට දෙන්නට තියෙන්නේ? ඔව් ගයන් එතනදී දැන් ගයන් අහපු කාරණාව තමයි අවසාන වශයෙන් උපදේශයක් එක උපදේශයක් විදිහට දෙනවා නම් මොකද්ද මේ අලුතෙන් එන්නේ ඉන්න ළමයින්ට එහෙමත් නැත්නම් 2021 වර්ෂය සඳහා පෙබරවාරි සහ සැප්තැම්බර් ඉන්ටේක් එකට එන්න තියෙන දරුවන්ට දෙන්න තියෙන උපදේශ මොකද්ද කියන කාරණාව. ඉතින් ගයන් අපි එතනදී බලන්න ඕනේ විශේෂයෙන් මට කියන්න පුළුවන් නම් එක උපදේශක් නම් මම දෙන්නේ. මම කියන්නේ කරුණා කරලා ඔබ එන විශ්වවිද්‍යාලය සම්බන්ධව වෙන්න පුළුවන්. ඔබ එන ප්‍රදේශය සම්බන්ධව වෙන්න පුළුවන්. ඔබ කරුණාකර අපි සාමාන්‍යයෙන් තියෙන දෙයක් තමයි ගයන් මෙහි හැම විශ්වවිද්‍යාලයක්ම ආයතනයක්ම ඒ රජයක්ම ඒ අදාළ කවුන්සිල් එකක්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව එහෙමත් නැත්නම් පොලිසි එක එහෙමත් නැත්නම් ඔවුන්ට අදාළ වන්නා වූ ඒ ගයිඩ්ලයින්ස් එහෙමත් නැත්නම් ඒ අදාළ මාර්ගෝපදේශන නීති රීති මාලාවන් හැම ආයතනයක් හැම විශ්වවිද්‍යාලයක්ම ඔවුන්ගේ වෙබ් පේජයන් වල පළ කිරීම අනිවාර්යෙන් කර යුතු කාරණයක් වෙනවා. ඉතින් ගයන් අපේ ශ්‍රී ලාංකික සිසුන්ට හොඳ හැකියාවක් තියෙනවා. ඔබ ලංකාවේ රැඳී සිටින කාලය තුල කරුණාකර මේ වෙබ් පේජයන් වලට යන්න ගිහිල්ලා මේ දේවල් හැම දෙයක්ම කියවන්න පරිස්සමෙන් පරිශීලනය කරලා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඒ අවබෝධය ලබා ගැනීම තුලින් ගයන් ඔබ මේ රටට පැමිණීමේදී මුහුණ දෙන්න පුළුවන් බොහෝමයක් දුෂ්කරතා අවම කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා ඒ පිළිබඳ දැනුවත් වීමෙන්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ගයන් දැන් අපිට පෙබරවාරි මාසයේ අපිට මේක අලුතෙන් වෙච්ච දෙයක් ඉඳ ඇත්ත අපි කාටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ මේ සඳහා මොකද්ද කළ යුත්තේ කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. නමුත් අපි දැනට අපි විශ්වාස කරනවා අපි දන්නේ නැහැ ගයන් අත්තර මෙහෙට අනිත් ලබන මාසේ ලබන අවුරුද්දේ මොකක් වෙයිද කියන කාරණාව. නමුත් අපි දැනට හොඳ සූදානමක සිටිනවා මේ විදිහටම සහ ටිකක් මීට වඩා තත්ත්වය වෙනස් වුණොත් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන ආකාරය පිළිබඳව හොඳ දැනුමක් සහ ඒ සඳහා අදාළ වන්නා වූ ක්‍රමවේදයන් සහ මාර්ගෝපදේශන ක්‍රියාපටිපාටීන් මේ වෙනකොට හඳුන්වා දීලා තියෙනවා සහ ඒ හැම දෙයක්ම මේ වෙන විට මහජනයා සඳහා එහෙම නැත්නම් පබ්ලික් ඩොමේන් එකේ හැම විශ්වවිද්‍යාලයක්ම හැම රාජ්‍යයක්ම හැම කවුන්සිල් එකක්ම ඒ දේවල් මේ මොහොත වෙන විට පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ අපේ ශ්‍රී ලාංකික දරුවන්ට කරුණා කරලා මේ දේවල් හොඳින් කියවන්න. අවබෝධ කරගන්න. තමන් යන විශ්වවිද්‍යාලයට අදාළ කාරණා මොනවාද? තමන් යන පළාතට අදාළ කාරණා මොනවාද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගයන් දැන් ගමු අපි මම ඉන්න ප්‍රදේශය තමයි වේල්ස්, සවුත් වේල්ස්, දකුණු වේල්ස්. ඉතින් ඔබ සමහර වෙලාවට දකුණු වේල්ස්යට අදාළ වන්නේ දැන් ගයන් පෞගිය වැඩසටහනින් කතා කරා කොහොමද මේ නීති රීති වෙනස් වෙන්නේ කියන කාරණාව. දැන් දකුණු වේල්ස්යට අදාළ වන්නේ ඔවුන්ට ආවේනික වූ නීති සහ ක්‍රමෝපාය අදාළ වන්නේ සවුත් වේල්ස්යට. එතකොට ඔබ ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානා මගින් පැමිණෙන විට බොහෝ වෙලාවට මේ තියෙන අඩු ගුවන් යානා වාර ප්‍රමාණය සහ අඩු ගුවන් තොටුපළ ප්‍රමාණයක් මේ කාලේ සක්‍රියව පැවතීම තුළින් ඔබ බොහෝ විට ඔබ ලෑන්ඩ් කරන්නේ නැත්තම් ඔබ පැමිණෙන්නේ ලන්ඩන් හීත්රු ගුවන් තොටුපළට වෙන්නට පුළුවන්. එතකොට එතනදී ඔබට බලපාන්නේ එංගලන්තයේ බලපාන නීති රීතීන් සහ ඒ කටයුතු. එතකොට ඔබ එංගලන්තයේ ලෑන්ඩ් කරලා ඔබ වේල්සේ සඳහා පැමිණිය යුතුයි. එතකොට ඔබ ඇත්තටම නීති රීතීන් දෙකකට අදාළ වෙනවා. ඒ පැමිණීම කියන කාර්යයේදී පමණක් ඔබ ප්‍රදේශයන් දෙකක නීති රීති අනුගමනය කළ යුතු වෙනවා. ඒ වගේම ගයන් අපි හැමෝම දන්න කාරණාවක් තමයි ඔබ මේ මොහොත වෙන විට ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයට අනුව වර්ගීකරණය කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ඕනෑම කෙනෙකු මේ මොහොත වෙන විට තිබෙන නීතිය තමයි සති දෙකක ස්වයං නිරෝධායන එහෙමත් නැත්නම් self isolation period එකක් ගත කළ යුතු වෙනවා. එතකොට ගයන් ඒ හා සම්බන්ධව ඔබට
බලන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලයන් විසින් අනුගමනය කරන ක්‍රමය මොකක්ද කියන එක. දැන් සමහර වෙලාවට ගයන් ලංකාවෙන් එන කෙනෙක්ට බොහෝ විට මෙහි ඔවුන් දන්න නෑදෑ හිත මිතුරන් එහෙමත් නැත්නම් පාසලේ මිත්‍රයෝ ඉන්නව වෙන්න පුළුවන්. එතකොට ඔවුන්ට පුළුවන් ඔවුන් ගැන රැක බලා ගන්න. නමුත් කෙනෙක් එනවා නම් එහෙම කවුරුත් අඳුරන කෙනෙක් නෑදෑ කෙනෙක් දන්න කියන කෙනෙක් මෙහි මාබ්‍රිතාන්‍යයේ නැතුව කිසිම විදිහකින් බියවිය යුතු නෑ. ඔබට ඒ විශ්වවිද්‍යාල වලින් ඒ අදාළ පහසුකම් සපයා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මගේ විශ්වවිද්‍යාලය ගත්තොත් ඔවුන් විශේෂිත වූ පැකේජයක් සූදානම් කර තිබෙනවා. ඔබට විශ්වවිද්‍යාලයේ තුල පවතින නේවාසිකාගාරවල මේ සති දෙකක කාලය ගෙවන්නට පුළුවන්. විශ්වවිද්‍යාලයෙන් ඔබට අවශ්‍ය කරන ආහාර පාන සියල්ලම ඔබගේ ඒ නේවාසිකාගාරයට ලබා දෙන්න කටයුතු කරලා සූදානම් කරලා තියෙනවා. ඒ දේවල් තියෙන නිසා ඒවා දැනගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ වෙබ් පේජයන් පරිශීලනය කළ යුතුයි. සහ මගේ ඊළඟ උපදේශය තමයි කරුණාකරලා ඔබ ඒ පැමිණෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න විශ්වවිද්‍යාලය සම්බන්ධ ඍජු සබඳතා පවත්වන්න. ඒ ආචාර්ය මණ්ඩලයේ ඒ විස්තර ඔබට හොයාගන්න පුළුවන් වෙබ්සයිට් වලින්. ඒ ආචාර්ය මණ්ඩලය සමග ඒ සබඳතා පවත්වන්න. ඒ කාර්ය මණ්ඩල සමග ඒ සබඳතා පවත්වන්න. ඒ අදාළ රජය වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වන්න පුළුවන්. ඔවුන් සමග ඒ සබඳතා පවත්වා ගැනීම තුළින් ඔබ මේ රටට පැමිණීමේදී ඔබ පැමිණෙන්නේ නන්නාඳුනන පදාතකට වෙනවට වඩා ඔබ පැමිණෙන්නේ ඔබ ටිකක් සුව පහසු. එහෙම නැත්නම් ඔබට කම්ෆර්ටබල් එන්වයරන්මන්ට් එකකට තමයි ඔබ පැමිණෙන්නේ. ඉතින් ඒ පැමිණීම තුළින් ඔබට හැකියාව තියෙනවා ඔබට ඇති වෙන්නට හැකි බොහෝ දුෂ්කරතාවයන් මගහරවා ගන්නට. තවත් උදාහරණයක් තමයි සමහර විශ්වවිද්‍යාල විසින් විශේෂිත වූ ප්‍රවාහන සේවයක් සූදානම් කරලා තියෙනවා ගුවන් තොටුපොළේ සිට ඒ විශ්වවිද්‍යාලය දක්වා. දැන් උදාහරණයක් විදිහට ගන්න අපි අපේ වේල්සේ පවතින අපේ විශ්වවිද්‍යාලයේ ලන්ඩන් හීත්‍රූ ගුවන් තොටුපොළේ සිට පැය 2ක 3ක කාලයක් ගත වෙන්නට පුළුවන් පැමිණෙන්න. අපි ගත්තොත් දකුණු එංගලන්තයේ සමහරට පැය 2ක් 3ක් කාලයක් වෙන්න පුළුවන්. ඔබ ස්කොට්ලන්තයේ පැත්තට යනවා නම් සමහරට පැය 5ක් 6ක් 7ක් 8ක් සමහරලාට පැය 10ක් වුණත් ගත වෙන්න පුළුවන්. එතකොට ඔබ ඒ දේ පෙර සූදානමකින් ඔබ ඒ විශ්වවිද්‍යාලය සමග ඒ සාකච්ඡා පවත්වලා ඔවුන් එක්ක කතිකා කර ගත්තොත් ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය කරන ඒ හරි තොරතුරු ලබාගෙන ඔබගේ ඒ එයාපෝට් එකට පැමිණීම, විශ්වවිද්‍යාලයට යෑම, නේවාසික පහසුකම් සොයා ගැනීම, ඒ අදාළ ක්‍රියාවලිය ඊටාත්ම වැඩි බාධාවකින් තොරව කරගෙන යන්නට පුළුවන් ඔබ ඒ තොරතුරු සොයාගෙන තිබෙන තාක් කල්. එහෙම නැතුව ඔබ කිසිම දෙයක් හොයන්න නැතුව මෙහෙට පැමිණීම තුලින් ඔබට දේවල් බිඳුවේ සිට ආරම්භ කරන්න සිදු වෙනවා. ඉතින් වෙනත් රටක වෙනම එන්වයරන්මන්ට් එකක ඒ බිඳුවේ සිට දේවල් ආරම්භ කිරීම තරම් නුවණට හුරු වෙන්නේ නැහැ ගයන්. ඉතින් ඒ හින්දා මගේ උපදේශ තමයි පුළුවන් තරම් ඔබ මේ අදාළ දේවල් පරිශීලනය කරන්න. මේ හැම දෙයක්ම ඔබට වෙබ් පේජයන් තුලින් හොයාගැනීමේ හැකියාව 100%ක්ම නොවෙනවා වෙන්න පුළුවන්. මට හොඳ විශ්වාසයක් තියෙනවා 95කට 96කට වැඩි ප්‍රමාණයක් ඔබට අවශ්‍ය තොරතුරු ඔබට වෙබ්සයිට් තුලින් වෙබ් පේජයන් තුලින් සොයා ගැනීමේ හැකියාව තියෙනවා ගයන්. එමනම් මේ සාකච්ඡාව නිමා කරන්නට මත්තෙන් තවත් එක් කාරණයක් ඔබතුමන්ගෙන් දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම APSL ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ සංගමයේ පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ විශේෂ ව්‍යාපෘතිය COVID-19 නිසා අසරණ වුණු ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ ව්‍යාපෘතිය අධීර 3කදී ක්‍රියාත්මක වුණා. සිලෝන් මීර අපිත් බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව දැනුවත් කළා, පිළිලිමක් කළා, හැකියාව මේ සඳහා උදව් වෙන්නට. ඉතින් බොහෝ දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාර ලැබී තිබුණා. ඉතින් මම ඔබතුමන්ට අවස්ථාව දෙනවා මේ මොහොතේදී ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම ඔබට මේ කටයුත්ත සඳහා සහාය දක්වූ හැම දෙනෙකුටම ස්තුතිවන්ත වෙන්නටත් මේ අවස්ථාව කරගන්නට හැකියාව තිබෙනවා ඔබතුමන්ට මේ මොහොතේදී. බොහොම ස්තුතියි ගයන් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා කරන්න. ඔව් ගයන් අපි මාර්තු මාස අවසානයේදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික වෘත්තීය වේදීන්ගේ සංගමයේ විදිහට අපි අපේ විධායක කමිටු සහභාගීත්වයෙන් අපි සාමූහික තීරණයක් ගත්තා. ලංකාවේ මේ මොහොතේදී ඇති වෙලා තිබ්බ තත්ත්වය වෙනුවෙන් අපි යමක් කළ යුතුයි කියන කාරණය. ඉතින් ඒ සඳහා අපි මුලින්ම කරේ අපි අරමුදලක් පිහිටෙව්වා. APSL Emergency Response Fund එහෙමත් නැත්නම් APSL හදිසි ආපදා අරමුදල නමින් අපි අරමුදලක් පිහිටෙව්වා. ඒ අරමුදල පිහිටවීමේ සිට සති 7ක කාලයක් තුළ අපිට හැකියාව ලැබුණා ගයන් ලංකාවේ පළාත් 9ම ආවරණය වෙන පරිදි ප්‍රදේශ 48ක පවුල් 1800කට පමණ ඒ වියලි ආහාර බෙදා හැරීම සිදු කරන්න. ඒ වගේම කුඩා දරුවන් සිටින පවුල් වලට විශේෂිත වූ ඒ කියන්නේ කිරිපිටි පෝෂදාහි ආහාර අඩංගු ආහාර මළු බෙදා හැරීමත් අපිට කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේම ඊට සමගාමීව අපි හඳුනාගත්
තවත් රෝහල් 9කට මූලික රෝහල් 9කට උදාහරණයක් විදිහට IDH රෝහල, ඒ වගේම මහරගම අපේක්ෂා පිළිකා රෝහල, ශ්‍රී ලංකා නාවික හමුදා රෝහල වැලිසර, ශ්‍රී ලංකා පොලිස් රෝහල, ඒ වගේ හඳුනාගත් රෝහල් 9කටත් ඔවුන්ට අවශ්‍යව තිබූ රජයේ අනුමත උසස් ප්‍රමිතියේ මුකාවරණ අපිට සපයන්න හැකියාව ලැබුණා. ඒ වගේම PPE kits රජයේ අනුමත PPE kits අපිට සපයා දෙන්නත් හැකියාව ලැබුණා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වන්නා වූ යන්ත්‍රෝපකරණ උදාහරණයක් විදිහට රෙදි සෝදන යන්ත්‍ර වැනි දේත් අපිට ඒ රෝහල් වලට ඒ අවස්ථාවේ උන්ට අවශ්‍යතාවය තිබූ අවස්ථාවේ ඒ දේවල් අපිට ලබා දෙන්න හැකියාව ලැබුණා. ඉතින් මෙහිදී අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ, මුලින්ම මතක් කරන්න ඕනේ මෙහි මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්. මොකද ගෑන් ඔබට මතක ඇති මේ මොහොත වන විට බ්‍රිතාන්‍ය මේ කොවිඩ් අර්බුදයේ උච්චතම අවස්ථාවකට පැමිණ තිබූ අවස්ථාවක්. අපි ඒ කාලය තුල දිනකට 1000කට අධික ජනතාව මිය යන අවස්ථාවක් තමයි එංගලන්තයේ හිටියේ. ඒ වගේම ආර්ථිකය කඩාවැටලා බොහෝ පිරිසකට රැකියා අහිමි වෙන අවස්ථාවක් හිටියේ. නමුත් ඒ අවස්ථාවේ ඉඳගෙනත් අපේ ශ්‍රී ලාංකික ජනතාව තමන්ගේ මවුරට එහෙම නැත්නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආධාර කරන්න පෙළඹුණා, ආධාර කරා. ඉතින් ඔවුන්ගේ සහයෙන් තමයි අපිට පුළුවන්කම ලැබුණේ මම පෙර කිව්ව ආකාරයට විශාල පිරිසකට ඒ අවශ්‍ය කරන උපකාර අපිට ඒ වෙලාවේ කරන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට වෙනත් රටවල ශ්‍රී ලාංකික ජනතාව උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, යුරෝපය, මැද පෙරදිග ආදී රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකික ජනතාවත් මේ අරමුදල වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රමය ඔවුන්ගේ මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා. ඉතින් ඒ වගේම ගෑන් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේ ව්‍යාපෘතිය කරේ අධීර 3ක් යටතේ. ඒ අධීර 3ක් යටතේ කරනකොට දෙවන සහ තෙවන අධීරයට අපිට විශාල සහායක් ලැබුණා. මහා බ්‍රිතාන්‍යයේ පවතින තවත් චැරිටබල් ඕගනයිසේෂන් එකක් වන හෙළසරණ සංවිධානයේ සහාය. මොකද ඔවුන්ගේ සහාය ලැබීමත් එක්ක අපිට හිතුවට වඩා වැඩි පිරිසකට මේ උදව් කරන්න, හිතුවට වඩා වැඩි රෝහල් ප්‍රමාණයකට සහාය ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් මේක මම අවස්ථාවක් කරනවා විශේෂයෙන් මතක් කරන හෙළසරණ සංගමේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු ඔවුන්ගේ විධායක කමිටුවත් ඒ වගේම සියලුම හෙළසරණ සමාජිකාවන්ටත් මේක මම අවස්ථාවක් කරගන්නවා අපේ APSL එක වෙනුවෙන් ස්තුතිය සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ස්තුතිය පුද කර සිටින්න. ඉතින් ගයන් මේ කාර්යය ලංකාවේදී වෙනකොට ඉතින් මම පෙර පරිදි කිව්වා වගේ ඉතා විශාල ප්‍රදේශයක ව්‍යාපෘතියක්. ඉතින් ඒ හින්දා අපිට බොහෝ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදු කරන්න සිදු වුණා. බොහෝ පිරිසකගේ සහාය අපිට ඒ සඳහා ලැබුණා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ යසන්ත රතවිතාන මහත්මයා, ලලිතා කුමාරි මහත්මිය. ඔවුන් එහි විශාල කාර්යභාරයක් ඉටු කරා. ඉතින් ඔවුන්ට අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ අපි පුද කර සිටින්න ඕනේ. ඒ වගේම ඊ타මත්ම ගෞරවපූර්වකව මම මතක් කරන්න කැමති අපේ පූජ්‍ය පක්ෂය, අපේ පන්සල්වල ස්වාමින් වහන්සේලා, ඒ වගේම අපේ ක්‍රිස්තියානි දේවස්ථානවල පූජකතුමන්ලා, ඒ වගේම මුස්ලිම් දේවස්ථානවල මෞලවීතුමන්ලා, ඒ වගේම කෝවිල්වල අපේ පූජකතුමන්ලා. ඔවුන් මේ කාර්යවේදී මූලිකත්වය අරගෙන ඒ කටයුතු සිදු කරපු නිසා අපිට පුළුවන්කම ලැබුණා ඒ අදාළ ප්‍රදේශවල බෙදා හැරීමේ කටයුතු කරන්න. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපගේ ග්‍රාම සේවක මහත්මීන්. ඔවුන් ඒ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳගෙන ඒ කටයුතු ඉතාමත්ම කාර්යක්ෂමව ඒ අවධානයක් රැගෙන ඒ අදාළ පවුල් හඳුනා ගනිමින් ඒ කාර්යය මැනවින් ඉටු කරා කියලා මම මේ මොහොතේ ඉතාමත්ම අභිමානයෙන් යුතුව ඔවුන්ව මතක් කර සිටින්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ අපේ ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය. ඔවුන්ගේ මැදිහත් වීම ඉතාමත්ම ඉහළින් අපිට ලබා දුන්න මේ බෙදා දීමේ කටයුතු සඳහා. ඒ වගේම අපේ APSL හා අනුබද්ධ ව්‍යාපෘති ලංකාවේ අපේ බොහෝ ව්‍යාපෘතීන් වලට සම්බන්ධව කටයුතු කරනවා. ඒ ව්‍යාපෘති වල වැඩ කටයුතු කරමින් සිටි පිරිසත් අපිට මේ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නා. එහිදී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ APSL කැන්සර් ව්‍යාපෘතිව සම්බන්ධව, පිළිකා ව්‍යාපෘතිව සම්බන්ධව කටයුතු කරමින් සිටි වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය, ඒ වගේම විශ්‍රාමික වෛද්‍යවරු අපිට සහාය ලබා දුන්නා. ඒ වගේම ස්කෝලර්ෂිප් ස්කීම් එකට සම්බන්ධව සිටි එහෙමත් නැත්නම් ශිෂ්‍යත්ව වැඩසටහන APSL ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධව සිටි විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු මහත්මීන්, මේ විදුහල්වල කාර්ය මණ්ඩලය අපිට ඔවුන්ගේ උපරිම සහාය ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන රතුකුරුස සංවිධානය, ෆවුන්ඩේෂන් ඔෆ් ගුඩ්නස් ආයතනය, ඒ වගේම net FM ආයතනයේ ඔවුන්ගේ උපරිම දායකත්වය අපේ මේ ක්‍රියාන්විතය සඳහා ලබා දුන්නා.
ඒ වගේම ගයන් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ අපි පිහිටවන ලද අරමුදලට අරමුදල් රැස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රචාරණ කටයුතු ලබා දුන්න මූලික වශයෙන් අපි මතක් කරන්න ඕනේ මහා බ්‍රිතාන්‍යයේ පවතින සේසත වෙබ් අඩවිය පවත්වාගෙන යන බන්දුල මහත්මයා ඇතුළු පිරිස ඒ වගේම ගයන් සිලෝන් මිර Facebook ඒ සමාජ ජාලය කරගෙන යන ගයන් ඇතුළු පිරිසත් විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකන්ස් in the UK Facebook සමාජය ඒ පවත්වාගෙන යන කටයුතු කරන නුවන් මෙනුක මහත්මයා ඇතුළු පිරිස ඒ වගේම BBC සිංහල සේවයේ සරෝජ් පතිරණ මහත්මයා ඇතුළු පිරිසත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද ඔවුන් මේ ලබා දුන්න ප්‍රචාරය නිසා තමයි අපිට වැඩි අරමුදල් ප්‍රමාණයක් අපිට ලබාගෙන ඒ වැඩිපුර උදව් කිරීමට නැත්තම් ඒ කාර්යය සාර්ථකව ඉෂ්ට කිරීමට අපිට හැකියාව ශක්තිය ලැබුණේ. ඉතින් ඒ හැම දිනාටම ස්තුති කරන ගමන් ගයන් අවසාන වශයෙන් මම මේක අවස්ථාවක් කරගන්නවා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික වෘත්තීය වේදීන්ගේ සංගමය වෙනුවෙන් ඒ හැම දිනාටම අපගේ ගෞරවනීය හෘදයාංගම ස්තුතිය පුද කරන්න සියලුම සහාය දුන්න පාර්ශවයන්ටත් ආධාර ලබා දුන් පාර්ශවයන්ටත් බොහොම ස්තුතියි කියන මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම University of South Wales විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු හැටියට ඔබතුමන් ඉතාමත් කාර්යබහුල කාලසටහනක ඉද්දිත් අපේ ආරාධනය පිළිගෙන බොහොම නිහතමානීව නිර්ලෝභීව මේ කාලය අපට ලබා දුන්නා The Focus වැඩසටහනේ මේ කතා බහ කරගෙන යන්නට. ඉතින් බොහොම ස්තුතියි දේශානුගල මහතාණනි අපත් සමගින් එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නැවත වතාවක් ඔබතුමන් සම්බන්ධ කරගනිමින් මේ සාකච්ඡාව තවත් ඉදිරියට අරගෙන යන්නට. ඒ වගේම ඔබට මතුවෙන ගැටලු විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අපිට යොමු කරන්න මේ වීඩියෝ එක පල්ලෙහින් කමෙන්ට් එකක් හැටියට ඔබට හැකියාව දෙන්න ඔබේ ප්‍රශ්නය යොමු කරන්නට. අපි ඉදිරියේදී අපේ සම්පත්දායකයන් සමගින් ඒ පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සමගින් යන්නට වෙලාව තවත් සම්පත්දායකයෙකු සමගින් මේ COVID-19 සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්නට The Focus සමගින් අපි මුණ ගැහෙනවා. එහෙනම් ඊළඟ ආයෙත් මුණ ගැහෙමු අපි The Focus.